සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, ඒ අපගේ ශාස්තෘන් වහන්සේ වන මහා කාරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන්ම දේශනා කරපු මේ සදහම් පද අහනකොටයි පින්වතුනේ සංසාර ගමන කියන එක කොච්චර නිස්සාර චාරිකාවක්ද කියලා අපිට තේරෙන්නේ. සසර ගමනේ මේ ඉපදෙමින් මැරෙමින් යන කතාව කොච්චර නිසරුයිද. එක එක ජීවිතවල එක එක ස්වරූපයෙන් අපි ඉපදිනවා, එක එක විදිහේ දේවල් කරනවා, මැරිලා යනවා. දැන් මේ මනුස්ස ලෝකයකට ඇවිල්ලත් මනුස්ස ලෝකේ নানা ප්‍රකාර දේ කරනවා. ඒ දේ කර කර ඉඳලා යම් කාල වකවානුවකදී මේ මිනිස්යාගේ ජීවිතේ අවසන් මොහොතක් පැමිණීමට උරුම වෙලා තියෙනවද? ඇතැම් කාල තිබිලා තියෙනවා මනුස්ස ලෝකේ අති දීර්ඝ ආයුෂ තියෙන. අති දීර්ඝ ආයුෂේ වුණත් සදාකාලික නෑ. තිබිලා ගෙවිලා අවසන් වෙලා මැරිලා යනවා. මේ ජීවිතේ දිහා බලපුවම පේනවා වෙහෙසිලා අධ්‍යාපනය ලැබලා රැකී ආරක්ෂා කරලා ධනය හම්බ කරලා ගෙවල් දොරවල් හදලා නම්බුනාම හදාගෙන ප්‍රසිද්ධියක් හදාගෙන ඒ ඔක්කොම කර කර ඉඳලා අන්තිමේ දිරලා වකුටු වෙලා මැරිලා යනවා. දවසක් පුරා වෙහෙසිලා වතුර ඇදලා කලයක් පුරවලා අන්තිමට හවස බිඳනවා වගේ. අපි හිතමු දවසක්ම කෙනෙක් මහන්සි වෙලා ඈත ඉඳලා වතුර ඇදගෙන ඇවිල්ලා කලයක් පුරවනවා ටිකෙන් ටික. කලේ පුරවලා පිරිච්චි කලේ හවස බිඳෙනවා. උදේ ඉඳලා කරපුවා ඔක්කොම අපතේ. ගොඩාක් එහෙමයි ජීවිතය. මේ සංසාර ගමනේ ස්වභාවය සසර ගමනේ සැරිසරා යනකොට ඉතා සැපවත් වූ සුඛිත මුදිත වූ ජීවිත ලැබෙනවා. හැබැයි සදාකාලික නෑ. ධන සම්පත්තියෙන් ආඩ්‍ය ජීවිත ලැබෙනවා. සදාකාලික නෑ. ලස්සන රූප සම්පත්ති ලැබෙනවා. සදාකාලික නෑ. මහා ප්‍රසිද්ධි ලැබෙනවා. සදාකාලික නෑ. ඔක්කොම ඉවර වෙලා යනවා. නිසරු චාරිකාවක්. සංසාරය කියලා කියන්නේ නිස්සාරවත් චාරිකාවක්. මේ නිස්සාර චාරිකාවට අවසන් තිත තියලා ධර්මය කියන සරුදේට හිත පහදවා ගත්ත දවසට තමයි ජීවිතේ හැබෑවටම සාරවත් වෙන්නේ. අපි සරණ ගියපු අපේ ශාස්තෘන් වහන්සේ ජීවිතේ ඒ ආකාරයෙන් සාරවත් කරගත්ත මුනිවරයා. ඒ බුදුරජාණන් වහන්සේ තමයි පින් තිබ්බ අයට ජීවිතේ සරු කර ගැනීම පිණිස මේ සාරවත් වූ සද්ධර්මයේ දේශනා කළේ. අද අපි ශ්‍රවණය කරන්නේ
මේ නිස්සාර සංසාර චාරිකාවේ තියෙන සෝචනීය බව ගැන මනාව ඉස්මතු වෙන ජාතක පුවතක්. ජාතක කතාවේ නම මහා සුදස්සන ජාතකය. මහා සුදස්සන කියන රජුරුවන්ගේ කතා පුවත. අද මේ දේශනාවට දායකත්වයන් දරනු ලබන්නේ මොරටුව කටුබැද්දේ පදිංචි පින්වත් බීජේ කුසුමාවතී මහත්මිය සහ ඒ දූදරු පිරිස 1999 මැයි මාසයේ 25 වන දින මිය පරලොවයන්ට යෙදුණු දයාබර පියාණන් වන එම්.ඒ. මෙතියස් සිඤ්ඤෝ මහත්මයාගේ 99 වෙනි ජන්මදිනය 2021 දෙසැම්බර් මාසයේ 22 වන දිනට අද දවසට යෙදී තියෙනවා. ඒ වෙනුවෙන් එතුමාට පින්පෙත් අනුමෝදනා කිරීම පිණිස එතුමාගේ පරලෝ ජීවිතය සැපයෙන් සැපයටම පත්වෙත්වා ඉක්මන් භවයකදීම ධර්මාවබෝධයෙන් සැනසී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මේ පින හේතු වෙත්වා කියන අදහසිනුයි අද ඒ පින්වතුන්ලා මේ ධර්ම දානමය පින මේ විදිහට සිදු කරනු ලබන්නේ. ඉතින් පින්වතුනි මේ සංසාර ගමනේ ස්වභාවය කොච්චර සංවේග ජනකද කියලා කියන්නේ නොයෙක් ජාතිවල නොයෙක් ආකාරයෙන් ඉපදිලා මහා සැපයන්ගෙන් ආඩ්‍ය වෙලා එරදී ඇතුව ඊතපු අය පවා ඒවා ඔක්කොම මේ නැත්තරම නැති වෙලා අවසන් වෙලා හීන භාවයට පත් වෙනවනේ මේ සසරේ හැටි. එක් අවස්ථාවක මහා කාරුණිකයන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේත් එක්ක වැඩම කළා කියනවා පිණ්ඩපාතේ. බුදුරජාන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. ආනන්ද මහතෙරුන් වහන්සේ පිටිපසින් වැඩම කරනවා. එක තැනක මෙහෙම පාර හරහට කඩි පෙලක් පාර මාරු වෙනවා. සාමාන්‍ය ඔබ ඕන තැනක් දැකලා ඇති පාරේ ඇවිදගෙන යනකොට මේ කඩියෝ එක පෙළට යනවා. බුදුරජාණන් වහන්සේ මේ කඩි පෙළ දැකලා නැවතුණා. ඒ නැවතුණු ශාස්ත්‍රුන් වහන්සේ සිනහාවක් පහළ කළා. බුදුරජුන්ගේ සිනහව පහළ කිරීමත් එක්ක සිරි සම්බුදු මුව මණ්ඩලයේ වැඩ හිටපු උතුම් දළදා වහන්සේලාගෙන් ශ්වේත ඝන රශ්මි මාලාවෝ විහිදුණා. ඒ මාලාවෝ සම්බුදු සිරස 3 ප්‍රදක්ෂිනා කොට නොපෙනී ගියා. අසිරිය වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා අහනවා, ස්වාමීනි, තථාගත බුදුරජාණන් වහන්සේ නොකරුණේ සිනහ පහළ කරන්නේ නැත. මෙහිලා සිනහ පහළ කිරීමට කරුණ කිම? ආනන්දය, ඔබට පේනවාද මේ පාර මාරු වෙන කඩි රැළ? එසේ ස්වාමීනි. ආනන්දය, මේ කඩි රැළේ සක්විති රජෙක් බවට පත් නොවූ එකදු කඩියෙක්වත් නැත. සක්විති රජවරු බවට පත් වෙලා දෙතිස් මහා පුරුෂ ලකුණු ඇතුව එර්දි හතරක් ඇතිව සප්ත මාණික්ක රත්නයන් සහිතව සිව් මහා දිවයිනටම රජු බවට පත් වෙලා හිටපු අය මේ දැන් කඩි සංසාරේ. සක්විත රජවරු කඩියා බවට පත් වෙනවා. එහෙමයි සංසාරේ. සසර ගමනේ ගුටි එහෙමයි. මේ මහා සැප සම්පත් ඇතුව හිටපු අය දැන් කඩි වෙලා මොකක් හරි රොඩු කෑල්ලක් අල්ලගෙන ඒ රොඩු කෑල්ලට පොර බඳනවා. සංසාර ගමනේ සක්විත රජවරු වෙලා ප්‍රනීත භෝජන අනුභව කර කර හිටපු අය මැස්සෝ වෙලා අසූචිය ගිහින් වහනවා සසර. එහෙම එකක් පින්වතුනේ සංසාරේ. මේ මිනිස්සු වෙලා ඉද්දි අපි වමනේ වලට පිළිකුල් කරනවා, අසූචි වලට පිළිකුල් කරනවා. ඒ බඳු කෙනාම තිරිසන් ලෝකයක උපන්නට පස්සේ වමනේ ටික ආසාවෙන් අනුභව කරනවා. අසූචි ටික කොහිද තියෙන්නේ කියලා ඉව කරගෙන ගිහිල්ලා කනවා. මේක තමයි සසර. ඉතින් මේ බඳු සසර ගමනකින් එතර වීම පිණිසයි මහා කාරුණික සම්බුදු රජාණන් වහන්සේ අපට සද්ධර්මය දේශනා කළේ. ඒ ධර්මයේ තුලින් බොහෝ දෙනෙක් ජීවිත සැපවත් කරගත්තා. ඒ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් මහා පෙළහර සහිතව ආරම්භ කරපු බුද්ධ ශාසනේ පතාක යෝධයන් විදිහට හිටපු ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ
ඉල් මාසේ පුන් පොහෝ දවසක නාලක ගමේ තමන් වහන්සේ උපන් තමන් වහන්සේගේ නිවසේදීම පිරිනුවම් පාවදාලා. ඊට හරියටම දින 15ක් ඉක්ම ගියපු තැන මහා එර්දිමත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉල් මාසේ අමාවක පොහොය දවසේ රජගහ නුවරදී පිරිනුවම් පාවදාලා. මේ පිරිනිවීම දෙක සිද්ධ වෙනකොට භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවීමටත් කාලය ලං වී තිබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිරිනුවම් පානකොට බුදුරජාණන් වහන්සේගේ වයසත් අවුරුදු 80ට සමීපවයි තිබුණේ. ලොව එළිය කරමින් තිබූ මහා ගිනි කඳක් නිවී ගියා වගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිනුවම් පෑවට පස්සේ භාග්‍යතුන් වහන්සේත් රජගහ නුවරින් පිටත් වෙලා පිළිවෙලින් ගම් නියංගම් පහු කරගෙන ඔන්න කුසිනාරාවට වැඩම කළා. කුසිනාරාවේ උපවර්තන කියලා සාල වනෝද්‍යානයේ සල්රුක් දෙක අතරේ පනවන ලද යහනේ උතුරු දිසාවට හිසලා නැවත නොනැගිටින සෙයියාවෙන් අපගේ මහා කාරුණිකයන් වහන්සේ සැතපී වදාලා. ඒ අවස්ථාවේ සම්බුදු රජාණන් වහන්සේගේ වියෝ දුක දරාගනු බැරි අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙසේ පවසා සිටියා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ කුඩා නගරයක් වන ශාකා නගරයක් වන විසම නිසරු නගරයක් වන මේ කුසිනාරාවේ පිරිනුවම් නොපානාසේක්වා. ස්වාමීනි, චම්පා රාජගහ සාකේත වැනි මහා නගරයකම පිරිනුවම් පානාසේක්වා. මහා නගරයක ශාස්තෘන් වහන්සේ පිරිනුවම් පානා කල්හි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති බොහෝ දිනකොට සම්බුදු රජුන් අවසාන මොහොතේ දැකහු පිපුරා ගන්නට ලැබෙන්නේය. ඒ නිසා ස්වාමීනි, කුඩා නගරයක පිරිනුවම් නොපා බුදුරජුන් මහා නගරයක පිරිනුවම් පානාසේක්වා. බුදුරජාණන් වහන්සේ මොහොතේ වදාලා, ආනන්දය, කුසිනාරාව දැන් මෙහෙම වුණාට මේ කුසිනාරාව කුඩා නගරයක්ය, සාකා නගරයක්ය, විසම නගරයක්ය, නිසරු නගරයක්ය කියලා කියන්න එපා. ආනන්දය, තථාගතයෝ බෝසත් කාලයේ එක්තරා ආත්මයක මහා සුදර්ශන නමැති සක්විති රජව මේ නගරේ වාසය කළා. ඒ කාලේ මේ කුසිනාරාව 12 යොදුනක රුවන් ප්‍රාකාරයකින් වට වූ මහා නගරයක්. යොදුන් 12ක රුවන් ප්‍රාකාරයක් මැණික් වලින්ම කරපු ප්‍රාකාරයක් තිබුණා. ඒ තරම් සම්පත් ඒ සක්විති රජුරවන්ට. ධන සම්පත් තියෙන කෙනාට ඒ ධන සම්පත් පාවිච්චි කරලා ඒ ධනයෙන් ජීවිතේ සැපසේ ජීවත් කරවන්න පුළුවන්. මැණික් වලින් පවුරක් කරන්න තරම් ඒ කාලේ මහා සුදර්ශන රජුරවන්ට ධන සම්පත් තිබුණා. 12 යොදුනක් රුවන් ප්‍රාකාරයකින්ම ඒ මහා නගරයේ වට වී තිබුණා. මේ සක්විති රජුරවන්ට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ තිබුණා. ඊළඟට සියලු සක්විති රජවරුන් උදෙසා පහළ වෙන ඒ අසිරිමත් වූ සප්ත රත්නයන්, චක්‍ර රත්නය පහළ වුණා, මණි රත්නය පහළ වුණා, ස්ත්‍රී රත්නය පහළ වුණා, ග්‍රහපති රත්නය පහළ වුණා, අස්ස රත්නය, හත්ති රත්නය පහළ වුණා. මේ විදිහට සප්ත රත්න පහළ වුණා. ඒ සප්ත රත්නයන්ගෙන් සැපවත් වූ එර්දි 4කින් සමන්විත සතර මහා දිවයින්ම ධර්මයෙන් ජයගෙන පංචශීල ප්‍රතිපදාවෙන් මේ සිව් මහා දිවයිනම ආරක්ෂා කරන මහා බලයක් තියෙන සක්විති රජෙක් බවට පත් වුණා මහා සුදර්ශන රජුරුව. ඒ කාලේ ආනන්දය මහා සුදර්ශන කියන රජුරවන්ට සුධම්ම ප්‍රාසාද කියලා ප්‍රධාන ප්‍රාසාදයක් තිබුණා. ඊට අමතරව ප්‍රාසාද 84000ක් තිබුණා. කාලය ගත වෙනකොට මේ මහා සුදර්ශන රජුරුව සුධම්ම කියන ප්‍රාසාදයෙන් බැහැලා
සත්‍රුවනින් කරපු තල්වනේ පනවන ලද සයනේ සිංහ සෙයියාවෙන් සැතපී අවසන් මොහොතට ලඟුණා. එතරම් මහා ආනුභාවයක් තියෙන රජෙකුටත් අවසන් මොහොතක් පැමිණියා. අවසන් මොහොත. මේ ජීවිතවල පිංවතුනේ අපි මොන විදිහට ජීවත් වුණත් අවසන් මොහොත කියන එක අපට එනවාමයි. අපි හැම දෙනාගේ ජීවිත කතාවේ අවසන් මොහොතක් තියෙනවාමයි. හිතන්න මේ ලෝකේ අපි ඉතිහාසය විමසලා බලනකොට මහා යුද්ධ ජයගෙන යුද්ධ බලයකින් රට රාජ්‍ය පාලනය කරපු රජවරු දකින්නට ලැබේ. ඔහු සියල්ලෝම අතීතයට ගිය අයයි. මේ කිව්වේ ඒ අයගේ ජීවිතයට අවසන් මොහොත ආවා. අවසන් මොහොත පැමිණියට පස්සේ ඒ අවසන් මොහොතට මුහුණ දීලා මේ ලෝකෙ අත්හැර ගියා. මේ ලෝකෙ හිටිය ප්‍රසිද්ධ මිනිස්සු හැමෝටම අවසාන මොහොතක් ආවා. මහා ධනයක් තිබ්බ මිනිස්සු හැමෝටම අවසාන මොහොතක් ආවා. මේ ලෝකෙ හිටිය හරි දක්ෂ මැජික්කාරයෝ. හිතාගන්න බැරි තරම් විද්‍යා කරන මැජික්කාරයෝ. හැම මැජික්කාරයෙකුටම අවසාන මොහොතක් ආවා. මේ ලෝකේ ස්වභාවයේ අවසන් මොහොත පැමිණෙනවමයි. ඒ අවසන් මොහොතට තමයි අපි කියන්නේ මරණය. ඒ මරණය ගැන ධර්මයේ තුල හරි ලස්සන වචනයක් තියෙනවා. නුවණ තියෙන මිනිස්සෙක් නිතර හිතිය යුතු එකක්. නත්ති මච්චුස්ස නාගමු මරණය නම් එන්නේමය නොෙන්නේ නැත. හොඳට හිතේ තියාගන්න. මරණය නම් එන්නේමය නොෙන්නේ නැත. මරණය පැමිණෙනවමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් මරණයට පත් වෙනකොට මෙන්න මෙහෙම තේරුම් ගන්න කියනවා. සුළඟින් සැලී නිවෙන පහන් සිලකට සම වෙන තිබෙන ආයුෂ අපගේ වේගයෙන් ගෙවෙමින් යයි. අන් අය මැරෙන හැටි දැන එයම උපමාවටගෙන මරණය ගැනද නිරතුරු වැඩිය යුතු භාවනාවක් ලෙස භාවනාවක් වගේ මරණය ගැන සිහි කරන්න ඕන. මරණයට තියෙන අවස්ථා කොයි මොහොතේ කොයි විදිහට මැරෙයිද කියන එක කොතරම් අවිනිශ්චිතයිද? කිසි කෙනෙකුට කල්ැතුව තේරෙන්නේ නැහැ තමන් කරා මරණය පැමිණීම. ලෙඩකට ඇඳකට වැටිලා ඒ ලෙඩ ඇඳේ කෙඳිරී ගගා ඉන්න මිනිස්සයා මරණය අභියස ඉන්නවා තමයි. නමුත් මැරෙන වෙලාව දන්නේ නැහැ. පූර්ව සූදානම් නැහැ. මේ ඉන්නවා ඊළඟ මොහොතේ මරණ එනවා. මරණ එනවා කියන එක කතා කරනවා ඇරෙන්න පින්වතුනි අපිට. මරණයක් අසවලට ආවේ නැහැ කියලා කතාවක් නැහැ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ වදාළේ නිතර සිහි කළ යුතු කරුණක් විදියට නත්ති මච්චුස්ස නාගමු මරණය නම් එන්නේමය නොෙන්නේ නැත. හොඳට මතක තබා ගත යුතු එකක්. ඉතින් මේ සක්විති රජුරවන්ටත් එසේ මරණය පැමිණියා. ඒ මරණ මොහොත පැමිණි අවසන් මොහොතට ලං වෙමින් රජුරෝ තමන්ගේ සයනේ සැතපී සිටිද්දී මේ රජුරවන්ට හිටියා 84000ක් අන්තපුර බිසෝවරු. ඒ බිසෝවරු අතරේ ප්‍රධාන බිසව වුණේ සුභද්‍රා කියන දේවින් වහන්සේ. ඒ සුභද්‍රා දේවින් වහන්සේ ඊටාම දුකටපත් රජුරෝ සම්මුඛයට එනවා. රජුරෝ ළඟට පැමිණ කියනවා දේවයිනි ඔබට මේ කුසාවතී කියන මහා රාජධානිය ප්‍රමුඛ 84000ක් නගරයෝ තිබේ. ඒ කාලේ රජුරවන්ට කුසාවතී කියන රාජධානිය ප්‍රධාන නගරය වුණා. ඊට අමතරව 84000ක් නගර තිබුණා. ඔබට මේ සුධම්ම ප්‍රාසාදය හැරුණු කොට තවත් 84000ක් ප්‍රාසාදයෝ තිබේ. ඒ අතරින් සුධම්ම ප්‍රාසාදයේම ප්‍රධානය. මේ අයුරින්
රජතුමනි ඔබට බොහෝ සම්පත් තිබේ. මේ සම්පත් කෙරෙහිම ඇලුම් කළ මැනව නිව්වට මාස කරන්ට ජීවිතය අත්හැරලා යන්න එපා. මේ දේවල් ගැන හිතන්න, තමන්ට තියෙන සම්පත් ගැන හිතන්න, ඒවට ඇලුම් කරන්න කියලා සුභද්‍රා දේවී මේ හදවත වාවන්න නැතුව මේක කිව්වේ. වියෝ දුක දරා ගන්න බැරුව. වියෝ දුක කියන එක පින්වත් හැමදෙනා ජීවිතේ විඳලාම ඇති. මොකද අපිත් එක්ක එකට ඉන්නකොට අපේ ප්‍රිය ඥාතීන් වෙන් වී යනවා කියන එකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවමනේ. අපි පින්වතුනි කොයි විදිහට ජීවිතේ ගත කළත් අපි ආදරය කරන අය, අපි ප්‍රිය කරන අය, අපේ සමීපෙන් ඉන්න අය අපට අහිමි වෙනවා. ඒක තමයි ලෝකයේ හැටි. ඒක තමයි මේ සසර ගමනේ ස්වභාවය. ඒක තමයි දුක උරුම කරගත් ජීවිතේ හැටි. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දෙවියෙක් ඇහුවා, ස්වාමීනි මේ සත්වයා කුමක් මතද පිහිටලා සිටින්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ දෙවිය මේ සත්වයා පිහිටා සිටින්නේ දුක මත. මේ සසර ගමනක වැටිච්ච සත්වයා කොතැනකද පිහිටා සිටින්නේ කියන වචනයට, ඒ ප්‍රශ්නයට හරිම උත්තරේ තමයි දුක මත පිහිටා සිටින්නේ. බඹලොවක ගියත් ඉන්නේ දුක මත. දෙව්ලොවේ හිටියත් ඉන්නේ දුක මත. මේ මනුස්ස ලෝකේ පය ගහලා ඉන්නකොටත් ඉන්නේ දුක මත. වෙන මේ සංසාරේ මොන අස්සක මුල්ලක හිටියත් පින්වතුනි ඉන්නේ දුක මත. මොකද්ද දුක? ජාතිපි දුක්ඛා, ඉපදීමේ දුක. ජරාපි දුක්ඛා, නාකිවීමේ දුක. ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩවීමේ දුක. මරණම්පි දුක්ඛං, මරණේ දුක. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අප්‍රිය අමනාප පිරිස් එක්ක අප්‍රිය අමනාප දේවල් එක්ක එක්වීමේ දුක. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රිය මනාප ඇලුම් කරන අයගෙන්, ඇලුම් කරන දේවල් වලින් වෙන්වෙන්ට සිදුවීමේ දුක. මේ විදිහේ දුක් හන්දරා. ඒ දුක් මැද ශෝක, වැළපීම්, දුක්ඛ දෝමනස්සයන්, සුසුම් හෙලීම්, දැවීම්, තැවීම් හැමදේම. බලන්න සංසාර ගමනේ වැදුනාට පස්සේ සසර ගමන තුල කොච්චර දුක් උරුම වෙනවද? සංසාර ගමනේ පටලැවීම නිසා දුක්ඛිත සසරේ අපි කොච්චර ගුටි කනවද? වසංගත හමුවේද දුකට පත්වන්නට සිදුවන්නේය. අන්තවාදියන්ගේ ක්‍රියා නිසාද දුකට පත්වන්නට සිදුවන්නේය. රාජ්‍ය මාරු වෙද්දීද දුකට පත්වන්නට සිදුවන්නේය. ආණ්ඩුවල අරගල නිසා දුකට පත්වන්නට සිදුවන්නේය. ජීවිත අරගලය කියන එක ඉස්සරහා මහා දුක් උපදින්නේය. බලන්න බඩු ගණන් යනවා ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. දුක්මයි. දුක් එක්කමයි මේ ගමන. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි සසර දුකක්මයි, නිදහස් වෙයල්ලා කියලා. සංසාර දුකක්මයි පින්වතුනි, කොහේ ගියත් සසර දුකක්. ඒක දැනක තියෙනවා. දැන් අපිට දෙව්ලොව ගැන කියනකොට දෙව්ලොව කියලා කියන්නේ ඇත්තෙන්ම කාම සම්පත්තිය ගත්තාම අපට වඩා ගොඩාක් අග්‍රයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ දෙව්ලොව කාම සම්පත්තියත් එක්ක බලනකොට මනුස්ස ලෝකේ සක්විත රජෙකුටත් තියෙන හිඟන සැපක් කියලා. ඉතින් මනුස්ස ලෝකේ සක්විත රජෙකුටත් දිව්‍ය සම්පත්තියත් එක්ක බලනකොට තියෙන හිඟන සැපක් නම් මේ අපට තියෙන සම්පත් ගැන ඒක සිහි කරන්නවත් දෙයක් නැහැ. ඒක ගැන සිහි කරන්නවත් දෙයක් නැහැ. අපේ තියෙන සැප සම්පත් අපිට සැප සම්පත් කියලා කතා කරන්නවත් බෑ. අපිට කතා කරන්න පුළුවන් අපිට පිනක් තිබුණා බුදු කෙනෙකුගේ බණ අහන්න. අපිට පිනක් තිබුණා සෑය වඳින්න. අපිට පිනක් තිබුණා බෝධිය වඳින්න. අපිට පිනක් තිබුණා ධාතු වඳින්න. අපිට පිනක් තිබුණා තෙරුවන් සරණ ලබන්න. අපිට පිනක් තිබුණා කල්යාණ මිතුරයෝ හම්බ වෙන්න. අන්න අපිට ඒ ගැන ඉහලින් කතා කරන්න පුළුවන්. මගේ account එකේ මෙච්චරක් තිබේ කියන්නවත් එපා. මොකද හේතුව මේ මනුස්ස ලෝකේ සාමාන්‍යයෙන් අපි විඳින සැප කියන එකට හිඟන සැප කියලාවත් කියන්න බෑ. සක්විති රජාටත් තියෙන හිඟන සැපක් නම් අපි විඳින ඒවා. අපි විඳින ඒවා ගැන කතා කරන්නම දෙයක් නැහැ. සැපයෙන් ආඩ්‍ය වෙච්චි දෙවියන්ට පවා
දුක්ගිනි උපදින හැටි. සුධර්ම කියලා සුබ්‍රහ්ම කියලා දෙවියෙක් දෙව්ලොව දිව්‍ය අප්සරාවියෝ 1000ක් පිරිවරාගෙන හරි සැපසේ ජීවිතය ගත කළා. ඒ ජීවිතය ගත කරනකොට තව්තිසාවේ පරසතු රුකේ මල් පිපෙන 4 මාසය ආවා. මේ මල් පිපෙන 4 මාසය දෙවියන්ට සැනකෙලි. පින්වතුනි මල් පිපෙන 4 මාසය කියලා කියන්නේ දෙව්ලොව දෙවියන්ට මනුස්ස ලෝකෙන් ගත්තොත් එහෙම මනුස්ස ලෝකයේ අවුරුදු වලින් කොච්චරක් විතරද? අවුරුදු 12000ක්. අවුරුදු 12000ක් සැනකෙලි. ඔය සැනකෙලි සමයේ දෙවිවරු යනවා කියනවා විශේෂයෙන්ම නන්දන උයනට. ගිහිල්ලා පරසත රුක් සෙවණේ ඉතින් ඔය ආකාරයෙන් සතුට වෙනවා. සුධර්ම දෙවියාට හිටපු දිව්‍ය අප්සරාවියෝ 1000න් දිව්‍ය අප්සරාවියෝ 500ක් නැගගත්තා මේ පරසත රුක උඩට. උඩ නැගලා මෑලා ගීත ගායනා කරමින් පරසතු ගහේ අතු සොලවන්න පටන් ගත්තා. ඒ අතු සොලවනකොට මේ පරසතු මල් බිම පතිත වෙනවා. පහළ ඉන්න ඕනේ 500 දෙනෙක්. මේ 500 දෙනා මේ මල් අහුලනවා. ඇතමෙක් මල් ගොතනවා. ඉතින් නොයෙක් දේ මෙතන තිබුණා. සුධර්ම දෙවියාව සරසන්ට තමයි මේ ඔක්කොම ටික. මල් මාලා ගොතාගෙන මල් සැරසිලි හදාගෙන මල් ඔටුනු හදාගෙන ඇවිල්ලා මේ දිව්‍ය අප්සරාවියෝ ටික කරඬුවක් සරසනවා වගේ සුධර්ම දෙවියාව සරසමින් හිටියා. ඉතින් දෙවියාත් ඉතින් මේ අප්සරාවියන්ගේ කැමැත්ත නොවේ කියලා ඒක ඉවසගෙන වාඩි වෙලා හිටියා. ටික වෙලාවක් යනකොට අර පරසතු ගහේ අතු හෙල්ලිල්ල නැවතුණා. උඩ බැලින්නම් අප්සරාවියෝ නැහැ. අප්සරාවියෝ නොපෙනී ගිහිල්ලා. Tamanට හිටපු 5000න් 500ක්ම නැතුව ගිහිල්ලා. සුධර්ම දෙවියාට මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුව ගියා. තමන්ගේ නුවණින් ඈලා කොහේද ගියේ කියලා විමසලා බැලුවා. එතකොට සුධර්ම දෙවියාට පේනවා. තමන්ගේ ඒ දිව්‍ය අප්සරාවියෝ තමන් ළඟම හිටපු තමන්ව සතුටු කරපු අය මනුස්ස ලෝකෙට ඇවිල්ලත් නැහැ. වෙන දෙව්ලොවක ගිහිල්ලත් නැහැ. പ്രേත ලෝකෙක ගිහිල්ලත් නැහැ. තිරිසන් ලෝකෙක ගිහිල්ලත් නැහැ. ඈලා නිරයේ. කොච්චර හදවතට සංවේගයක් සන්තාපයක් හටගන්න නැද්ද? ඇයි වින්ගතුනේ මෙහෙට සුළු මොහොතකට පෙර පරසතු මල් දකිමින් හිටපු අය දැන් දකින්නේ ගිනි දැල්. සංසාරේ කොච්චර භයංකාරද කියලා බලන්න. සුළු මොහොතකට සුළු නිමේෂයකට පෙර පරසතු මල් දැක දැක හිටපු අය දැන් දකින්නේ ගිනි දැල්. සුළු මොහොතකට පෙර දිව්‍ය තූර්ය නාදය අහහා හිටපු අය දැන් අහන්නේ විලාප. සුළු මොහොතකට පෙර දිව්‍ය සලු ගත දවටාගෙන හිටපු අය දිව්‍යමය සුළඟ හමලා ඒ සුළඟේ පහසින් සැනසෙමින් හිටපු අය දැන් ගිනි ජාලා මැද දැවෙනවා. ඇටවලින් දුන් දානකම් ගින්දර ඇවිලෙනවා. අර තිබුණු දිව්‍යමය රූප කාය මුකුත් නැහැ. නිරිසත්තු. ස්ත්‍රී පුරුෂ කතන්දරයක් නැහැ. එතන ඉන්නේ නිරිසතෙක්. 500ම නිරේ දැවෙනවා. සුධර්ම දෙවියාට මේක වාව ගන්න බැරුව ගියා. සුධර්ම දෙවියා බලනවා මගෙත් එකට හිටපු 500ට මේ මහා ව්‍යසනයට මුහුණ දෙන්න සිද්ධ වුණා. දැන් මමත් දෙව්ලොවට ඇවිල්ලා ගොඩක් කල් මේ දෙව්ලොව මට තව කොච්චර කාල පරිච්ඡේදයක් තියෙනවද බලන්න. එහෙනම් එහෙත් කාල පරිච්ඡේද දෙව්ලොවක ගියත් කාල පරිච්ඡේද අවසන් මොහොතක් තියෙනවා. සංසාරේ කෙනෙක් කොච්චර නිසාරවත්ද, කොච්චර ගුටිත් එක්කද මේක යන්න තියෙන්නේ. ඇයි මේ ඉන්නවා මෙන්න අවසාන මොහොතේ ඉන්නවා යන්න වෙනවා. ඔක්කොම අත්හැරලා දාලා යන්න වෙනවා. අර දේව පුත්‍රයා බැලුවා තමන්ට තියෙන්නේ මනුස්ස ලෝකයෙන් දින 7ක්. මනුස්ස ලෝකයෙන් දින 7ක් කියලා කියන්නේ දෙව්ලොවත් එක්ක සසඳනකොට ඉතාම කෙටි කාලයක්.
සරුවාංගෙටම දාඩිය දාලා මහා බීතියක් හටගත්තා. මේ දේවපුත්‍රයා ඉක්මනින් දැන් මනුස්ස ලෝකෙන් දින 7ක් කියලා කියන්නේ දෙවිවරුන්ට දෙව්ලොවින් චොතවීම පිණිස පෙරනිමිති පහළ වෙනවා. දාඩිය දැමීම්, මල් පරවීම මේවා. මේ දෙවිය බිහිතියටපත් වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවේ. එනේ ඉර මණ්ඩල වගේ, සඳ මණ්ඩල වගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ කාලේ තිබුණු වාසනාව ඒකනේ. ඒ කාලේ තිබුණු වාසනාව භාග්‍ය තමයි ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානවම වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේගේ සරණ අද කාලෙට වඩා තදින් ලැබීමේ අවස්ථාව එකල තිබුණා. බුදුරජාණන් වහන්සේ කියන හිරු මණ්ඩල පහළ වෙලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා සෙවන්නුවර ජේතවනාරාමේදී මේ සුබ්‍රහ්ම දෙවියා කියනවා, ස්වාමීනි හටගත් දුක් තිබේ, හටගන්ට තිබෙනා දුක්ද තිබේ. ස්වාමීනි මේ දෙකම පෙනෙනා කල්හි මගේ හදවත දැවෙන්නේමය. ස්වාමීනි මට පිහිටක් වුවමෙන. මේ දුක් පීඩා කරදර සංතාප කිසිවක් නැති තැනක් ගැන මට පවසනු මැනව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දෙවියාගේ හටගත් දුකක් දැක්කා. හටගත් දුක මොකද්ද? අප්සරාවියෝ 500ම චුත වෙනවා. ඒගොල්ලෝ ඔක්කොම නිරේ. හටගත් දුක. හටගන්න තිබෙන දුක මොකද්ද? මෙයාටත් තව සතියයි. මෙයාට ඒ සතියෙන් පස්සේ මෙයාත් යනවා නැගෙනවරු ගිය තැනටම. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දෙවියා කෙරෙහි අනුකම්පාවෙන් ඒ දෙවියාට ලස්සන ගාථාවකින් ධර්මයක් වදාලා. නාඤ්ඤත්‍ර බුද්ධංගා තපසා නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවරා නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා සොත්තිං පස්සාමි පානිනං. දෙවිය යම් කිසිවෙක් අවබෝධයට උමනා කරන උතුම් ගුණ ධර්ම සති ධම්ම විජය විරිය පීති පස්සද්දී සමාධි උපේක්ඛා කියන ගුණ දියුණු කරන්නේ නැතුව අකුසල් දුරු කිරීම පිණිසත් කුසල් වැඩිම පිණිසත් වීරිය කරන්නේ නැතුව නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවරා ඉන්ද්‍රියන් සංවර කරන්නේ නැතුව ඇස කන නාසය දිවකය මනස කියන 6 සංවර කරගන්නේ නැතුව නාඤ්ඤත්‍ර සබ්බ නිස්සග්ගා සියලු කෙලෙස් ගැට රාග ගැට ද්වේෂ ගැට මෝහ ගැට ditthi ගැට මාන ගැට මේ ගැට වලින් නිදහස් වෙන්නේ නැතුව සොත්තින් පස්සාමි පානිනං. සත්වයාට වෙන සැපක් නෑ දෙවිය කිව්වා. ඒ දෙවියට ඥානෙ උපන්නා. ඇයි ඥානෙ උපදින්නේ? මේ ඥානෙ ඇති කරන ධර්මයයි. නිවනට කැඳවන ධර්මයයි. ප්‍රඥාව අවදි කරන ධර්මයයි. ඒක අහනකොටම ධර්මය අවබෝධ වුණා. සෝතාපන්න වුණා. ඔහුගේ ප්‍රශ්නේ සෑහෙන කොටසක් විසඳුණා. ඒ සෑහෙන කොටසක් විසඳුණා කියන්නේ ඇයි පින්වතුනි? සෝතාපන්න වෙච්ච කෙනාට භව 7ක් ඇතුලේ සංසාර කරදරේ ඉවරයි. නිසරු සංසාර ගමන භව 7ක් ඇතුළේ ඉවරයි. විඳවිලි ඉවරයි. අනුන්ගේ නිന്ദා අපහාස හින්දා විඳවිලි ඉවරයි. නිරේ ඉපදිලා ගිනිදැල් අතරේ විඳවිලි ඉවරයි. ප්‍රියයන්ගෙන් වෙන්වීමේදී හඬන්ට වෙන ඒ හැඬුම් ඉවරයි. ඔක්කොගෙම නිදහස්. කොච්චර සැනසුමක්ද හිතන කොටත්. හරි සන්තෝෂයට පත් වෙලා තමයි මේ දේවපුත්‍රයා එදා දෙව්ලොවට ගියේ. ඉතින් ඒ නිසා පින්වතුනේ මේ ලෝකේ මොනවා තිබුණත් අවසාන මොහොතේ එනවා. ඒ ඔක්කොම දේවල් අත්හැරලා දාලා යන්න සිදු වෙනවා. දැන් මේ මහා සුදර්ශන කියන රජුරවන්ටත් කුසාවති රාජධානිය ඇතුළු 84000ක් නගර අත්හැරලා සුභද්‍රා බිසව ඇතුළු 84000ක් අප්සරා මේ දේවීන් වහන්සේලා අත්හැරලා සුධම්ම ප්‍රාසාදය ඇතුළු මහා මන්දිර 84000ක් අත්හැරලා දැන් මේ කලුරිය කරන්න කල් පැමිණිලා. සුභද්‍රා දේවී කියනවා රජතුමනි මෙව්වාට ඇලුම් කරනු මැනව කියලා. ඒතර රජුරෝ ඒ වචනෙට සතුටු වුණේ. රජුරෝ කිව්වා දේවී එහෙම නෙවෙයි නොවේ කියන්න ඕන. අද ඔබ මේ කතා කරන වචන මට හිතේ ඇල්ම ඇති කරන්නේ නේ. මගේ හිතේ සතුටක් ඇති කරන්නේ නේ ඔබේ ওই වචන.
ඔහොම කියන්න එපා. ඕක නොවේ කතා කළ යුතු පිළිවෙල. ඔබ මේ මෙහෙම කියන්ට. රජතුමනි, ඔබට කුසාවතී රාජධානිය ප්‍රමුඛ 84,000ක් නගරයෝ තිබේ. ඒවා සියල්ල ඔබ වහන්සේගේය. දැන් ඔබ වහන්සේ ඒවා කෙරෙහි ඇති ඇල්ම අත්හරිනු මැනව. ඔබට මේ සුධර්ම ප්‍රාසාදය ඇතුළු ප්‍රාසාදය 84,000ක් තිබේ. ඒවා ඔබගේය. එනමුත් දැන් ඒවා කෙරෙහි ඇති ඇල්ම අත්හරිනු මැනව. මේවාට අපේක්ෂා කරන්න එපා. ඔබට සුභද්‍රා දේවී වන මා ඇතුළු 84,000ක් අන්තපුර කාන්තාවෝ සිටි. එහෙත් මේ මොහොතේ අපේක්ෂා නොකරනු මැනව. ඒ සියල්ල අත්හරිනු මැනව කියලා මෙහෙමයි කියන්න ඕන. ඇයි දේවේනි ඔබ මට මෙහෙම අවවාද කරන්නේ? ඇයි අද ඔබ ඔය වගේ වචන කියන්නේ කියලා සුභද්‍රා දේවී දුකින් ඇහුවා. දේවී, මං අද කලුරිය කරන්නයි මේ සූදානම. මම මේ හැමදේ අත්හැර මගේ අවසන් මොහොතටයි මේ යන්නේ. ඒ නිසා මාහට ප්‍රිය වදන්ම පවසනු මැන. එතකොට මේ සුභද්‍රා දේවිය හැඬූ කඳුලින් වාවගන්න බෑ. වේදනයි හිතට. නමුත් රජුරුව කෙරෙහි කීකරුව රජුරුවන්ට ඒ වචනම කිව්වා. රජුරුව යමක් අහන්ට ආසද ඒ වදන්ම කිව්වා. රජතුමනි, ඔබට බොහෝ වස්තු ඇත. ඒ බොහෝ වස්තු තිබුණද දැන් ඒවාට ඇලුම් නොකරනු මැනව. අපේක්ෂා රහිත වනු මැනව. ඔබට මහා පිරිවර සම්පත් ඇත. ඒ පිරිවර සම්පත් ගැන ඇල්ම දැන් අත්හරිනු මැනව. අපේක්ෂා රහිත වනු මැනව. දැන් මෙහෙම කිව්වා. මෙසේ කියමින් ඉද්දී මේ වචන එකින් එක ඇහෙන්ට අන්තපුර බිසෝන් වහන්සේලාට වාව ගන්න බෑ. අඬන්න ගත්තා. අහෝ අපේ ප්‍රිය රජතුමා අපට අහිමි වෙනවා කියලා අඬන්න ගත්තා. ඇමතිවරුත් අඬන්න පටන් ගත්තා. මහා ජනකායත් අඬන්න පටන් ගත්තා. එකම හැඬුමක් මේ කුසාවතී රාජධානිය හටගත්තා. එතකොට බෝධිසත්වයෝ මහා සුදර්ශන රජුරු තමන් කලුරිය කිරීම පිණිස සැතපෙච්චි සයනේ සැතපී සිටියදීම කියනවා, හිතවතුනේ, හැඬීමෙන් පළක් නැත. නිහඬ වුව මැන. දේවි, නුඹද නොහඬන්න. හැඬීමෙන් පළක් නැත. තල ඇටයක තරමේවත් නිත්‍ය වූ කිසිවක් මේ ලොවේ නැත්තේය. ඉතා කුඩා තල ඇටයක තරම් දෙයක්වත් මේ ලෝකෙ නිත්‍ය නැහැ. හැමදේම අනිත්‍යයි. හැමදේම අස්ථිරයි. හැමදේම වෙනස් වෙනවා. ඒක තමයි සත්‍යය. ඒක තමයි ඇත්ත. මේ ලෝකෙ මොන්න පැත්තකින් තාක්ෂණික දියුණුණත් ඔය ඇත්ත බොරුවක් කරන්න පුළුවන් කමක් නැහැ. ඕක තමයි සත්‍යය. හැමදේම අනිත්‍යයි. තල ඇටයක තරම් දෙයක්වත් ලෝකේ නිත්‍ය නැත. බිඳී යන ස්වභාවයෙන් යුක්තය කියලා මහා සුදර්ශන කියන රජුරුව මෙන්න මේ විදිහට තමයි එදා ගාථාව බදාලේ. ඒ ගාථාව ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ ඇතුළු කුසිනාරාවේ රැස්ව සිටි භික්ෂූන්ට මෙන්න මේ විදිහට දේශනා කළා. අනිච්චවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජන්ති තේසං වූප සමුසුකෝ. සැකසී ඇති හැම දෙයක්ම වෙනසී යනවාමයි. ඉපදෙන වෙනසින ඉරණම සියලු දෙනට උරුමයි. එනිසා හටගත් දෙය ලොව වෙනසී යනවාමයි. ඔය ඉරණම නැති තැන නම් සැපය තියෙනවාමයි. ඔය ඉරණම නැති තැන හටගත් දේ වෙනසී යාම කියන ඉරණම නැති තැන මොකක්ද? අසංකතය. මේ ලෝකයේ තියෙනවා පින්වතුනි සංකත අසංකත කියලා දෙකක්. සංකතයක ලක්ෂණ බුදුරජාන් වහන්සේ වදාළා. උපාදෝ පඤ්ඤායති
ඉපදීම පෙනේ. වයෝ පඤ්ඤායති වෙනසීමද පෙනේ. තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති පවතින දේ වෙනස් වෙවි යාමද පෙනේ. මෙය සංකතයක ලක්ෂණයයි. අසංකතයක ලක්ෂණ කුමක්ද? න උප්පාදෝ පඤ්ඤායති හට ගැනීමක් නැත. න වයෝ පඤ්ඤායති වෙනසීමක් නැත. න තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති පවතින දේ තුල වෙනස් වීමක් කියා දෙයක්ද නැත. ඒ අසංකතය නම් නිර්වාණයයි. වෙන කිසිවක් නැහැ. මේ ලෝකේ සංකත බොහෝ තිබේ. අසංකතය ඇත්තේ එකකි. ඒකම එක අසංකතේ නම් අසංකත වූ නිවනයි. ඒ නිවනේ විතරමයි සැපේ තියෙන්නේ. වෙන තැනක නැහැ. ඒ නිසානේ නිවන අවබෝධ කරගත්ත ඒ මහා මුනිවරු නිවන ගැන ප්‍රතිවේක්ෂා කළේ මෙහෙම. ඒතං සන්තං එයමයි සාන්ත ඒතං පනීතං එයමයි ප්‍රනීත යදිදං සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන් සංසිඳී ගිය සබ්බෝ පදි පටි නිස්සග්ගෝ සියලු කෙලෙස් සහිත කර්මයන් ගෙවි අවසන් වී ගිය තණ්හක්කයෝ තණ්හාව ෂේ වී ගිය විරාගෝ ඇල්ම නැති වී ගිය නිරෝධෝ ඇල්ම නිරුද්ධ වී ගිය නිබ්බානං නිර්වාණයමයි සැප කියලා. නිවනමයි සැප. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කළේ ඒ මහා සුදස්සන රජුරෝ එදා කිව්වේ නිවන ගැන. අනිච්චවත්ත සංඛාරා හටගත් හැමදේම අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ උපන්නානං යමක් ඒක වෙනසෙනවාමයි. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ උපදින්න හේතු වෙච්ච කාරණා නිරුද්ධ කිරීමෙන් විතරමයි මේක නිරුද්ධ වෙලා යන්නේ. තේසං වූප සමෝ සුඛෝ ඔය හේතුඵල ධර්මතාවය කියන ස්වභාවය නැති තැන සැනසුමක් තියෙනවා. නිවනේමයි සැනසුම තියෙන්නේ. ඔය විදිහට මහා සුදර්ශන කියන රජුරෝ අවසාන මොහොතේ ජීවිතයේ සැබෑ තතු ඉස්මතු කරමින් දහම් දෙසුවා. දාන සීලාදී උතුම් පුණ්‍ය කර්මයන් කෙරෙහි එදා රැස්ව සිටපු පිරිසගේ හිත උනන්දු කෙරෙව්වා. රජුරෝ එදා ඒ විදිහට මනා සිහිනුවණින් අන් අයටත් දහම් දෙසලා කාලක්‍රියා කළා. නිදා පිබිදියකුසේ මහා සැප ඇති දෙව්ලොවේ උපන්නා. එදා සුභද්‍රා දේවී බවට පත්වුණේ රාහුල මාතාවෝ. පරිනායක රත්නයේ බවට පත්වුණා රාහුලයන් වහන්සේ. වටේ හිටපු පරිවාර පිරිස බවට පත්වුණේ බුදු පිරිසමයි. මහා සුදස්සන කියන සක්විති රජුන් බවට පත්වුණේ මහා බෝධිසත්වයෝ. ඔය විදිහට තමයි මහා සුදස්සන ජාතකය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ සුදස්සන ජාතකයෙන් පස්සේ අප මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයේදී බුදුරජාණන් වහන්සේද පිරිනොම් පාවා දාලා. ඒ පිරිනොම් පාන මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හන්ද දානි භික්කවේ ආමන්ත්‍රයාමි වෝ මහණෙනි අවසන් වතාවට මම ඔබ අමතමි. වය ධම්මා සංඛාරා හටගත් හැම සංස්කාරයක්ම හටගත් හැම දෙයක්ම වෙනසී යන්නේමය. අප්පමාදේන සම්පාදේත ඒ නිසා නොපමාව ධර්මයේ හැසිරෙන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඒ නිසා පින්වතුනි ජීවිතේ මේ ස්වභාවය අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒ තේරුම් අරගෙනම තමයි අපි අපේ ජීවිතයට පිහිටක් රැකවරණයක් හදාගත යුත්තේ. මේ ජීවිතේ අපි මේ පරිබාහිර වෙනස් වී යන දේවල් වලින් සතුට වෙවි ඉන්න උත්සාහ කරොත් උරුම වෙන්නේ දුකමයි, සැනසුමක් නෑ. නිස්සාර වූ සංසාර ගමනේ අපට හමු වෙන කිසිම දෙයකින් සැනසුමක් ලැබෙන්නේ. සැනසීම පිණිස තිබෙන්නේ ධර්මයේ පමණමයි. සැනසීම පිණිස තියෙන්නේ ධර්මයේ පමණමයි. වෙනස් වෙන ලෝකයේ දිහා හොඳට බලන්න. මේ ලෝකේ වෙනස් වීම කියන එක වටහා ගැනීම ජීවිතයට හරි වටිනවා. වෙනස් වෙන ලෝකයේ දිහා බල බල උතුම් සම්බුදු සුවඳම සිහි කරන්න.
බුදුරජාණන් වහන්සේ නේද මේ වෙනස් වීම ගැන අපට දේශනා කළේ. වෙනස් වෙන ලෝකයක් තියෙනවා කියලා මහා කාරුණිකයන් වහන්සේ නේද අපට වදාළේ. කොච්චර සත්‍යයක්ද. අන්න එහෙම හිත පහන් කරගන්න. පහන් කරගෙන මේ දුක් විඳ විඳ යන දුකම මත පිහිටා තියෙන ජීවිතේ දුකින් නිදහස් කර ගන්නට නම් අපිට තියෙන එකම පිළිවෙල තමයි අසංකත නිවන සාක්ෂාත් කරන එක. අසංකත නිවන සාක්ෂාත් කිරීම පිණිස මේ ලෝකේ තියෙන්නේ එකම එක ප්‍රතිපදාවයි. ඒකෝ මග්ගෝ, එකම මාවතයි, නත්තඤ්ඤෝ. තව පාරවල් ඇත්තේම නැහැ. ඒ එකම එක පාර තමයි සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ උතුම් වූ ආර්ය අංගයන්ගෙන් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙල. මේ වැඩපිළිවෙලේ හික්මෙන තැනැත්තාට ඒ අමෘත නිවන සාක්ෂාත් කරන්න පුළුවන්මයි. ඒ අමෘත නිවන කියලා කියන්නේ හරියට මේ වගේ. මහා බිහිසුණු කතරක ශේම භූමියක් හම්බුණා වගේ. කාන්තාර ගමනක වෙහෙසිලා දුකට පත්වෙලා කර්කස පීඩා මැද යන කෙනාට සොඳුරු ක්ෂේම භූමියක් හමුණා වගේ නිවන. ඒ නිවනේ සැනසුණු සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් වැඩියා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පිරිනිවන් වැඩියා. මහෝත්තම ශ්‍රාවක රත්නයන් පිරිනිවන් වැඩියා. ඒ අපගේ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ ලෝකයට නිවන දන් දීපු මුනි රජාණන් වහන්සේ කුසිනාරාවේදී පිරිනිවන් වැඩියා. අනිකුත් මහෝත්තම රහතුන්ද පිරිනිවන් වැඩියා. ශාස්ත්‍රූන් වහන්සේ වැඩි මඟ සිහි කරගෙන, රහතුන් වැඩි මඟ සිහි කරගෙන, සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන අප හැම දෙනාටත් ධර්මාවබෝධයෙන් ලබන නිර්වාණ සැනසුම සාක්ෂාත් කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන පින් අනුමෝදන් වන දෙවිවරු අප හැම දෙනාවම යෙහෙන් රක්ෂා කරත්වා. ඒ සියලු දෙවියෝද ගෞතම ශාසනය තුළම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව ශාන්තිය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ගුරු දේවයන් වහන්සේට ගෞතම ශාසනය තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. 1999 මේ මාසයේ 25 වන දින මිය පරලෝ යන්ට යෙදුනා වූ ඒ දයාබර පියාණන් වන එම්.ඒ. මෙතියස් සිඤ්ඤෝ මහත්මයාගේ 99 වන ජන්මදිනය අද දවසේ යෙදී තිබෙනවා. එතුමාට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන්ව පරලෝ වශයෙන් සැපයෙන් සැපයටම පත්වෙත්වා. අද ධර්ම දානය සිදු කරන පින්වත් බී.ජේ. කුසුමාවතී මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දෙනාගේ නමින් මිය ගියා වූ සියලු ඥාතීන් හටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ සියලු ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන්න. අද ධර්ම දානයේ සිදු කරන මොරටුව කටුබැද්දේ පදිංචි පින්වත් බී.ජේ. කුසුමාවතී මහත්මියට, ඒ දූ දරුවන් සෑම සියලු දෙනාට, ඒ වගේම විශේෂයෙන් දයා බෝවත්ත මහත්මියට, ඒ දූ දරුවන් සෑම සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මය වූ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන්ව පින්වතුල්ලා කරන කියන රැකී රක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී දියුණුවම ඇති වේවා. අභිවෘද්ධියම සැලසේවා. ජීවිතවලට යම් මේ පෙනෙන නොපෙනෙන කරදර බාධා ආදිය වෙත්නම් සියල්ලම දුරින්ම දුරු වෙත්වා. නිදුක්ව නිරෝගීව පින්වත් හැම දෙනාට සුවසේ ජීවිත ගත කරන්නට ලැබේවා. ධර්ම දානයේ සිදු කළා වූ පින්වතුන්ලා සියලු දෙනාටත්, ශ්‍රද්ධහා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත්
ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලවල පින්වතුන්ලා හැම දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබ සෑම සියලු දෙනාට නිරතුරු කලන මිතුරු ඇසුරම ලැබේවා. පාම මිතුරන්ගේ ඇසුරට කිසි කලෙකත් නොවැටේවා. කරදර බාධාවලින් තොරව සුවසේ පින් කර ගන්නට ලැබේවා. සුවසේ ධර්මයේ ඉගෙනගෙන දහමේ හැසිරෙන්න ලැබේවා. ගෞතම සාසනයේ තුලම හැම දිනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.